ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තක තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. සීනි බදු අර්බුදය අධිකරණයට රජයට පාඩුවක් කරලා තියෙනවා වගේ රටේ මහ ජනතාවට ලැබෙන්න තිබිච්ච බදු සහනය වංචනිකයින් කිහිප දෙනෙක් අතේ බෙදාගෙන තියෙනවා. අපි එහෙම කිව්වේ නෑ. එහෙම අපිට කියන්න බෑ. එහෙම ලොස් එකක් නැහැ. පාස්කු වාර්තාවේ සංවේදී කරුණු නීතිපතිට හිජාස්ට සහ මද්‍රසා විදුහල්පතිට අධිචෝදනා. අසත් සාලිට එරෙහිව පාර්ශව කිහිපයක් CIDට. ශීඝ්‍රයෙන් පැතිරෙන දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදයක් ලංකාවේ. සිංහ කොඩිය පාපිස්සට දැමූ අන්තර්ජාල වෙළඳාම. දරුවන් සමග සූදු කෙලින මව්පියෝ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක අලාභයක් සිදු ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ජනතාවට සහන ලබා දීම වෙනුවට ආණ්ඩුහිතවාදී ව්‍යාපාරිකින් පිරිසකට සහන සැලසීම වෙනුවෙන් රජය මෙම බදු අඩු කිරීම සිදු කර ඇති බවයි පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ සීනි බදු අඩු කිරීමේ පරමාර්ථය වූයේ ජනතාවට සහන සැලසීම බවයි. දවසේ පුවත රුපියල් 50ක්ව පැවති සීනි ආනයන බද්ද 125 දක්වා අඩු කිරීමට 2020 ඔක්තෝබර් 14 වැනිදා රජය පියවර ගත්තා. ඒ අනුව එදින සිට 2021 පෙබරවාරි 20 අතර කාලය තුළ සීනි ගෙන්වීම හරහා බදු ආදායම රටට අහිමි වී ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කළා. ඔවුන් පෙන්වා දෙන්නේ බදු අඩු කිරීම හරහා ජනතාවට ලැබිය යුතු වාසිය ජනතාවට නොලැබී සීනි ආනයනකරුවන් කිහිප දෙනෙකු අතර පමණක් බෙදී ගොස් ඇති බවටයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම්කරු පෙන්වා දෙන්නේ සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය 125 දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුව ඇති බවයි. ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින්ද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇති බව පෙත්සමේ සඳහන්. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අගමැතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, සතුටුස හිටපු සභාපති මෙන්ම ආනයනය කළ සමාගම, එහි සභාපති හා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම්කරු පවසන්නේ රජයට හිතවාදී ව්‍යාපාරිකින් පිරිසකට සහන සැලසීම සඳහා මෙම බදු ප්‍රමාණය අඩු කළ බවයි. එතුළින් රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කාර සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ සීනි ආනයන බදු අඩු කිරීම හේතුවෙන් රජයට සිදු වූ රුපියල් බිලියන 15.9ක මුදල යලි භාණ්ඩාගාරයට ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි. වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නීති යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඊට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුට රුපියල් කෝටි 50ක වන්දියක් ගෙවන්නයි වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. සීනි රුපියල් 80ට දෙන්න ගියපු ගමනේ අවසාන කෙලවර තමයි මේ වගේ දැවැන්ත වංචාවක් එළිදරව් වුනේ. අපේ සාහිත්‍යය අහලා තියෙන්නේ අන්දරේ සීනි කාපු විදිය. නමුත් මේ නූතන අන්දරේලා බිලියන 15.9ක සීනි කාලා තියෙනවා. සමස්ත රටේ ජනතාවට එන්න තිච්ච වාසිය තමයි මේ කාලා තියෙන්නේ. සීනි වල 725ට බද්ද අඩු කරන වෙලාවේදී වරායට සීනි එන්නේ 84යි 725ට. ඒතර මේ 725 එකතු වුණාම 84යි 750 තමයි CIF වැලියු එකට එකතු වෙන බද්ද. එතකොට වෙළඳ පොලේ තිබුණ මාකට් වැලියු එක 118යි 725. ආණ්ඩුවේ පදනමම සීනි 85ට තොග මිලට මිනිසුන්ට දෙන්නේ. නමුත් ඒ වාසිය ලබාගත්තේ කවුද? ඉතාම වංචනික විදියට. ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම නිසා
සමාගම තමයි වැඩිම සීනි තොගේ ගෙනාලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සීනි නැවක් ලංකාවට ගියේ. ඊළඟට වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ 725ට බද්ද අඩු කරන වෙලාවේදී වේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මුදල් අමාත්‍යාංශයට වාර්තා කරනවා වේගු ගුදම් වල මෙට්‍රික් ටන් 10000ක් තිබුණා. එදා මහ බැංකුවේ අධිපතිවරයාගෙන් තොරතුරු අරගෙන එලෝසියස් ගනුදෙනුව කරා වගේම මෙදා ජනාධිපතිවරයා එක්ක මුදල් අමාත්‍යවරයා එක්ක මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ සීනි ජාවාරම සිද්ධ කළා තියෙනවා. ඉතින් අපි කරු අධිකරණයෙන් ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම මේක හිතාමතා දැනුවත්ම දේශපාලන සබදියාවන් පාවිච්චි කරලා සිද්ධ කරපු මූල්‍ය ගනුදෙනුව, මූල්‍ය වංචාවක්, ඒකෙන් රජයට පාඩුවක් කරලා තියෙනවා වගේ රටේ මහ ජනතාවට ලැබෙන්න තිබිච්ච බදු සහනය වංචනිකයින් කිහිප දෙනෙක් අතේ බෙදාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න, උන්ට දඬුවම් දෙන්න. රජයෙන් කියනවා මේ ජනතාවට සහන දෙන්න ගිහින් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා. ජනතාවට සහන ලැබිලා නැහැ. ජනතාව කියලා කියන්නේ සමාගම නම් අන්න ඔය තර්කය හරි. ජනතාව කියන්නේ මේ රටේ ඉන්න මේ ආණ්ඩුව බලයට ගෙන ආපු කුප්‍රකට ව්‍යාපාරික වලල්ලි 3-4 දෙනා නෙමෙයි. මේ අතර ඊයේ විකාශය වූ බලය දේශපාලන සංවාදයේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. සීනි බද්ද අඩු කිරීම තුළ කවුරු හරි ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙක් මේ කෝටි 1600 මංකොල්ල කාලා තිබෙනවා. මහා බැංකුව වංචාව සිද්ධ වුණත් ඒ නඩුව ඉවර වෙනකන් තන්පත් මුදල් තිබෙනවා මහා බැංකුව සතුව. නමුත් මේ කෝටි 1600 කාලඟද තියෙන්නේ? කාලඟවත් නැහැ. ඒක සම්පූර්ණ වංචාවක් කියන එක අපි පිළිගන්නේ නැහැ. බදු අඩු කිරීම හරහා නැවත ඉක්මනින් බද්ද පනවයි කියන බලාපොරොත්තුවෙන් මේ ආනයන කරන ව්‍යාපාරිකයෝ ලංකාවට ඊටත් වඩා වැඩිපුර ගෙනලා තුන ආසන්න වශයෙන් කිලෝ මිලියන 300ක් ඇස්තිමේන්තුගත ප්‍රමාණය. එතකොට මෙන්න මේ කිලෝ මිලියන 300ට රුපියල් 50 ගානේ බද්ද ගැහුවොත් තමයි බිලියන 15ක් කියන බදු ආදායම රජය ගණනය කරන්නේ. කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ව්‍යාපාරික මාෆියාව බදු අඩු කිරීමෙන් පසුව අදාළ බදු සහනය ලබා නොදීම. ප්‍රධාන කාරණේ තමයි මේ ආරක්ෂිත ගුදම්වල සීනි කිලෝ කොච්චර තිබුණාද කියන එක. ඒක ගණනය කිරීමකින් තොරව ඒ වෙලාවේ බද්ද අඩු කරලා ඒක වෙළඳපොළට නිකුත් වුණා නම් ඒක වංචනික කටයුත්තක්. ඒ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. ඒකට දඬුවම් කළ යුතු පුද්ගලයන්ට දඬුවම් කරන්න කිසි විටක පැකිලෙන්නේ නැහැ. මෙන්න බදු අඩු කිරීම සිද්ධ වෙන්නේ මුදල් අමාත්‍යාංශය හරහා. එහිදී අදාළ පාර්ශ්වකරුවන් සියලු දෙනා සම්බන්ධ කර නොගැනීම අපිට ගැටලුව බවක් පත් වෙලා තියෙනවා. මම වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට එක් අවස්ථාවකදී පාම් තෙල් පිළිබඳව බද්දක් පැනවීමක් සහ ඉවත් කිරීම සිදු වුණා. ඉතින් මාව දැනුවත් වීමක් සිදු වුණේ නැහැ. අපි දැඩි විරෝධය පළ කරාට පස්සේ දැන් මේ යාන්ත්‍රණයට අපි අතුලත් කරන් තිබෙනවා. සීනි බදු අර්බුදය සම්බන්ධයෙන් රජයට එල්ලවන චෝදනාවලට පිළිතුරු දීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. දැන් මම දැක්ක තියෙනවා මුදල් අමාත්‍යාංශයේ කිව්වා කියලා බිලියන 15.9ක් සීනි වලින් ලොස් එකක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බෑ. එහෙම ලොස් එකක් නැහැ. හැම එකේම බදු අඩු කළොත් කාට හරි කියන්න පුළුවන් ආණ්ඩුවට මෙච්චර ලොස් කියලා. ඒක සිම්පල් ඇරිත්මැටික් නේ. කිලෝ එකකට රුපියල් 50ක් හම්බ වෙච්ච එකට 125ක් හම්බ වෙනවා නම් 49 75ක් නැති වෙනවා. නමුත් ඒක අරමුණ මොකද්ද කියලා නේ බලන්න. යම් කිසි කොටසක් පාරිභෝගිකයට ගිහිල්ලා තියෙනවා. මේ අඩුවීමේ ප්‍රතිඵලය තමයි ග්‍රැජුවලි එන්නේ. අපිට ඒ කම්පැනි ප්‍රශ්නයක් නැහැ. හුදකලාව ඉලක්කමක් බලලා මේක තීරණය කරන්න එපා. සුගර් ෂෝටේජ් එකක් මාකට් එකේ නැහැ. මාසෙකට දල වශයෙන් 55000ක් 60000ක් විතර සුගර් ගේනවා. ශේෂ අවස්ථාවල ඊට වැඩිය ගේන්න පුළුවන්. මට ආරංචි විදියට 70000ක් විතර තිබිලා තියෙනවා. ඒ 135ට විකුණේ ඒක. රුපියල් 50 සීනි ටික දැන් ගිහිල්ලා ඉවරයි. ඒක 725 සීනි. දැන් ඒක තමයි 115 වෙලා. ඕක තමයි මේ කතන්දර. අදාළ චෝදනා සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව අද අදහස් පළ කළා. ජනතාවට සහනයක් දුන්නේ නැත්තම් භාණ්ඩාගාරට පාඩුවකුත් වුණා නම් ආණ්ඩුවයි නියෝග තීන්දුවක් ගත්තේ. මොකද්ද උනේ? රුපියල් කෝටි 1600ක් භාණ්ඩාගාරට පාඩු වෙනකොට ඒ ගෙනාපු සීනි වලින් 140ක් ගෙනාපු කෙනෙක් හිටියා. ඒ තමයි අවුරුදු 30කට පස්සේ ලංකාවට සීනි විතරක් ගෙනාපු නැව. නැවලන් වෙනකොට කොළඹ වරායට මෙහෙම් ගැසට් එක ගැහුවා සීනි වල බද්ද රුපියල් 50 ඉඳන් 725 දක්වා අඩු කරලා. ඔබට හිතෙනවද නිකම්ම ගෙනව වෙනවා මේ පැත්තට ගැසට් එක මෙහි නිකම්ම ගහනවයි කියලා නෑ. ඒ පාඩුවක් සිද්ධ වෙලා තියෙන සම්පූර්ණ මේ කටයුත්ත කරේ පාරිභෝගිකයට අඩු මිලට සීන් ලබා දීමේ බලාපොරොත්තු වෙන. නමුත් ඒක අපිට හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ජාවාරම්කාරීන් ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගත්ත බව අපිට සොයාගෙන තියෙනවා. මේ මුදල කොයිතරම්ද කියලා කියනවා නම් බැඳුම් කර ගනුදෙනුවෙන් සිදු වෙලා තියෙන පාඩුවටත් වඩා අලාභයක් සීනු ගනුදෙනුවෙන් සිදු වෙලා. මේක මහා දවල් මංකොල්ල කෑමක් වශයෙන් පමණක් නෙවෙයි. තමන්ගේ ගජමිතුරන් වෙනුවෙන් සල්ලි හොයාගන්න රාජ්‍ය ආදායම වක්‍රාකාරව ඔවුන්ට දන් දුන් පිළිවෙතක් හැටියට අපි දකින්න. කිසිම අවස්ථාවක මේකේ වංචාවක් සිදු වෙලා නැහැ. හැබැයි වංචාවක් සිදු වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා නම් ඒ සාක්ෂි අද ඉදිරිපත් කරන්නේ නැතුව තනින් තන ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කතා කිරීම සාධාරණත් නැහැ. මේ ජාවාරම්කාරයෝ ඔක්කොම ආණ්ඩුවේ කට්ටිය. ඒ ජාවාරම්කාරයින්ට හම්බුණා මුදල් අමාත්‍යාංශය කියන විදිහට රුපියල් කෝටි 1590ක ලාභයක්. ඒ නිසා මම කියනවා දැන් අනිත් ඔක්කොට වඩා කළු සීනි සතියක් ප්‍රකාශයට පත් කරන්නයි කියලා. මේ කරු මහා මංකොල්ලෙට. මේක තමයි දේශ ප්‍රේමය කියලා කියන්නේ. අපි මේ කරේ
එයාගේ පාලන විලක් දාන එක නෙමෙයි. එයාගෙන් අය කරපු බද්ද අඩු කළා. එතකොට අපි හිතුවා ඒ අඩුව පාලනට ගලාගෙන යයි කියලා. නමුත් ඒක නෙමෙයි උනේ. ඒ නිසා ආණ්ඩුවටත් පාඩුයි ජනතාවටත් පාඩුයි. ආණ්ඩුවේ පාඩුව වින්දරා ගත්තේ ජනයා වෙනුවෙන්. නමුත් ජනයාගෙන් ඒක උදුරා ගත්තේ වෙලෙන්දෝ. හොරු කවුද හොරු නොවන්නේ කවුද කියලා මිනිස්සු තේරුම් ගනි. ඒකෙදී ආණ්ඩු ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ වංචාව පිළිබඳව අපිත් කනගාටු වෙනවා. මොකද හොරකම් කරපු ආණ්ඩුවක් විදියට හම්බඩු ගවුණු පහුගිය ආණ්ඩුව වෙනුවට මේ ආණ්ඩුවපත් කරගත්තේ මේක ඇතුළේ හොරකම් කරන්න නෙමෙයි. ද ලංකාවේ කවදාවත් මාස දෙකමාරක් ඇතුළත 3,20,000ක මෙට්‍රික් ටොන් සීනි ඇවිල්ලා නැහැ. රුපියල් 50 බද්ද තිබ්බනම් මෙට්‍රික් ටොන් 3,20,000ට 50 වැඩි කිරීම 3,20,000 වැඩි කිරීම 1000 කීයද? රුපියල් කෝටි 1,590 බිලියන 15.9. මේ 50 බද්ද තිබ්බනම් මේක ආණ්ඩුවට එන්න ඕන. හැබැයි මොකද කරන්නේ? භාණ්ඩාගාර කෝටි 1,590 එන එක අඩු කරා. බද්ද අඩු කරාට පස්සේ රුපියල් 85ට සීනි දෙන්න ඕන. ගැසට් එකක් ගහුවා සීනි වල තොග මිල රුපියල් 80යි, චිල්ලර මිල 85යි කියලා. තිබ්බද කොහෙද? 80ට 85ට සීනි අඩු වුණත් නෑ ආණ්ඩුවට බද්දත් නෑ. එහෙනම් මොකද උනේ? අර තමන් ඉතාම සමීපතම සහචාර කණ්ඩායමක් අතට සීනි හරහා ලැබෙන බදු මුදල් කාණුවක් කපලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට හැරෙව්වා. ඕක තමයි හොරකම. දසනකාන්ති චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. ශ්‍රී ලංකා ධජයේ දැක්වෙන පාපිසි සහ පාවහන් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සම්බන්ධයෙන් අද දැඩි කතා බහක් ඇති වුණා. ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් සුරකීමේ දිනයද අදට යෙදී ඇති පසුබිමක රටක අභිමානය පවා නොතකමින් සිදුවන මෙම ව්‍යාපාරය පිළිබඳව අප අවධානය යොමු කළා. ඕනෑම රටක ජාතික ධජයට එරට වැසියන්ගෙන් හිමිවන්නේ අපමණ ගෞරවයක් සහ භක්තියක්. එය ශ්‍රී ලාංකේය ජාතික ධජයටත් පොදු කරුණක්. කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ බහන්ඩ අලෙවි කරන ලෝකප්‍රකට වෙබ් අඩවියක ශ්‍රී ලාංකේය ජාතික ධජය පාපිසිවල හා පාවහන් යුගලවල මුද්‍රණය කර අලෙවි කරන්නේ මෙලෙසින්. මීට අමතරව සුරතල් සතුන් සඳහා භාවිත කරන ඇඳුම්වලට මෙරට ජාතික ධජය මුද්‍රණය කර ඇති අතර මේවායෙහි නිමවුම්කරු චීන ජාතිකයෙකු බවද සඳහන්. එමෙන්ම කාන්තා ඇඳුම්වලද මෙරට ජාතික ධජය මුද්‍රණය කර අලෙවි කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ. ලෝපුරා තවත් රටවල ධජ ඒ සඳහා යොදාගෙන තිබෙන අයුරුද අපට නිරීක්ෂණය වුණා. කෙසේ වෙතත් මෙරට ජාතික කොඩිය භාවිතය සම්බන්ධයෙන් 1987 වසරේ සම්මත කළ රීතිමාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජාතික කොඩිය කිසිම අවස්ථාවකදී අඳින ඇඳුමක් හෝ ඇඳ ඇතිරිල්ලක් හෝ ආස්තරණයක් ලෙස භාවිත නොකළ යුතුය. ජාතික කොඩියේ කිසිම කොටසක් කිසි විටක ඇඳුමක් හෝ ක්‍රීඩා ඇඳුමක් වශයෙන් පාවිච්චි නොකළ යුතුය. ජාතික කොඩියේ නිරූපණයක් අවසර රහිතව පාවිච්චි කිරීම තහනම්ය. මේක පිළිබඳව ගත හැකි ඉහළම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය. අනිවාර්යෙන්ම ගන්නවා. ඒ අනුව අපි අදම මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඉතාමත් කඩිනමින් මේ පිළිබඳව ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඔබව කැඳවලා අපි දැනුවත් කිරීමක් කරනවා. ශ්‍රී ලංකාවේ මොනතරම් ප්‍රශ්න තිබුණත් අපි කිසිම දවසක ඇමරිකන් කොඩියටවත් අගෞරව වන විදියට කටයුතු කරලා නැහැ. ඒ නිසා අපේ ජාතික කොඩියට මේ කරන අවනම්බුව උපහාසය ඊටාම දැඩි ලෙස අපි හෙලා දකිනවා. වහාම මේ වළක්වන්න කටයුතු කරන්න. එසේ නොමැතිවොත් අපිටත් යම් යම් තීරණ අනාගතයේදී ගන්න සිදු වෙනවා. අපි කියනවා පැහැදිලිව හඬක් නගලා වහාම මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වලා මේ ව්‍යායාමය කවුරු හරි ධාතියට නිගා කිරීමේ අරමුණින්ම කරනවා නම් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්න කියලා. ඇමරිකාවේ පුරවැසියන්ට ඇමරිකන් කොඩිය දාලා යටහඳුමක් වශයෙන් භාවිතා කිරීම රුචිකත්වයක් දැක්වුවට අපේ පුරවැසියන් අපේ කොඩිය දාලා යටහඳුමක් අඳින්න රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ඒක අභිමානයට ප්‍රශ්නයක්. විදේශ කටයුතු අමාත්‍යාංශ හැටියට වහවහ මේ සම්බන්ධව ක්‍රියා කරන්නට ඕන. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ජාතික ගීය අපේ රටේ ස්වෛරීත්වය හා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න එකේ රාජ්‍ය වෙනුවෙන් නොසැලීම කැපවුණු අපි කිසි ලෙසකින් අපේ ජාතික අයිතිවාසිකමකට අත තියන්න දෙන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්සක් ලෙසින් දැක්වෙන වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කරගන්නා ලෙසට බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා දැනුම් දී තිබෙනවා. එමෙන්ම අදාළ වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කරන ලෙසට වොෂින්ටන් DC හි පිහිටි මෙරට තානාපති කාර්යාලයටද උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු 11:55 ප්‍රවෘත්ති විකාශයෙන් අද දහවල් හෙළිකිරීමෙන් පසු මෙරට ධජය පාපිසිවල මුද්‍රණය කර අලෙවි සඳහා වෙන් කර තිබූ වෙබ් පිටුව අන්තර්ජාලයෙන් ඉවත් කර ඇති ආකාරයයි මේ.
දකුණු අප්‍රිකාවේ සීග්‍රයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානකින් හමු වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. මේ අතර මෙරට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. නව ආසාදිතයින් 115 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 87000 ඉක්මවා ගියා. COVID-19 වෛරසය ලෝපුරා ව්‍යාප්තවීමත් සමග විවිධ රටවලින් එහි විකෘති ප්‍රභේදයන් වාර්තා වුණා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ නව ප්‍රභේදය මේ වන විට රටවල් 60කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව අවසන්. අනෙකුත් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙය මිනිස් ශරීරයට ඇතුල්වීමේ හැකියාවෙන් ඉහළ බව විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය සහිත පුද්ගලයෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වී ඇත්තේ එවන් පසුබිමකයි. රට පුරාම සාම්පල් ආව අපිට. ඒ සාම්පල් බොහොමයක්ම අන්තර්ගත වුණේ B1411 කියන ප්‍රභේදයට. ඊට අමතරව මේ ලංකාව තුල හොයාගත B1411 කියන ඒ සාම්පල් වල එක මියුටේෂන් එකක් තියෙනවා E484K මියුටේෂන් එක. ඉතින් මේ E484K කියන මියුටේෂන් එක වැදගත් මියුටේෂන් එකක් විදිහටයි අපි දකින්නේ. හේතුව තමයි අපි ඒකට කියනවා escape mutation එකක් කියලා. escape mutation එකක් කියන්නේ ගොඩනගාගෙන ප්‍රතිශක්තියෙන් ඒකට පැනලා යෑමේ හැකියාවක් තියෙනවා. වකිලාවට අර අපි භාවිතා කරන එන්නතේ ප්‍රතිශක්තිය මගින් ලැබෙන ප්‍රතිශක්තිය සමහරලාට වැඩිවීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඊට අමතරව B1351 කියන South African variant එක ප්‍රථම වතාවට වාර්තා වෙලා තියෙනවා මේ sequencing කරහා. හැබැයි වැදගත් දේ තමයි මේ පස් දෙනාම හම්බෙලා තියෙන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සියලුම දෙනා පිටරටින් නම් පැමිණි කට්ටිය. එවුන් තාමත් හොඳින් නිරෝධායන වෙන නිසා ඒක සමාජයට යෑමේ හැකියාව පුළුවන් තරම් සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාමාර්ග ආරම්භ වෙනවා අඩු කරගන්න. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ රාජ්‍ය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් තුළ භාවිතය සති දෙකක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙම එන්නත අත්හිටුවීමට හේතුව ලෙස දක්වන්නේ එන්නත ලබාගත් පිරිස අතර රුධිරය කැටගැසීමේ රෝග ලක්ෂණ මතුවීමයි. මේ අතර යුරෝපා රටවල් ගත් එම තීරණයත් සමග තායිලන්තයද ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වීමට ගත් තීරණය කල් දමා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත නෝර්වේ සහ ඩෙන්මාර්කයේ නවතා ඇති බව සඳහන් වෙනවා. ලංකාවේ තත්ත්වය මොකක්ද මේ පිළිබඳව? ඉතින් මේ පිළිබඳ අපේ විශේෂඥ කමිටුව කරුණු සොයා බලමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුල කිසිසේත් එවැනි තීරණයක් මේ මොහොත වෙනකොට අරගෙන නැහැ. එවැනි ප්‍රශ්නයක් ලංකාව තුල උද්ගත වෙලත් නැහැ. මේ ආපු 2,60,000 ගානක් 60 ඉහළ කට්ටියට පමණක් වෙන අනිත් කට්ටියට ලබා දීම වැඩසටහන එහෙම ක්‍රියාත්මක වෙනවද? ඇත්තටම ප්‍රධානයක් හැටියට සහ ඒ වගේම මුදල් දීලා ගත්ත එන්නත් ඔගේ අපි අවුරුදු 30ට වැඩි උදවියට ලබා දෙනවා. ඒ අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු එන්නත් ඔගේ 60ට වැඩි උදවියට ලබා දෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 7,59,548 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ දිනේදීද තවත් 7,450 දෙනෙකුට එන්නත ලබා දුන් බවයි. ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතින් 304ක් වාර්තා වූ අතර වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වන 75 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. තවත් මරණ 5ක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ ගණනද 520 දක්වා ඉහළ ගියා. කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවයේ නියුතු සේවක සේවිකාවන් 26 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අත්හිටුවා ඇති යාපනයේ චෙන්නායි ඍජු ගුවන් ගමන් යළි ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා. මේ අතර කොවිඩ් වෛරසයත් සමග වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය සිල්ලර වෙළඳාම සඳහා අද යළි විවෘත කෙරුණේ ප්‍රතිසංස්කරණ කටයුතුද සිදු කිරීමෙන් අනතුරුවයි. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය කොතරම් මේ රටේ දීවර ජනතාවට වැදගත්ද කියන එක තේරුනේ මේක ඒක වහපු කාලේ තමයි මාළු කන අයටයි මාළු අල්ලන අයටයි දෙකොල්ලටම තේරුනේ ඔයලාගේ වැදගත්කම. අද මේ විවෘත කරලා මෙම වෙළඳ සංකීර්ණය සියලු පාරිභෝගිකයන්ගේ ඒ වගේම දීවර ජනතාවගේ උපසිද්ධිය සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඉදිරි ජනාධීපතිවරණය සඳහා ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඊට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසනවා. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් අද තවත් අදහස් පළ වුණා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්නම් මේ රටේ සියලු පක්ෂ එකතු කරගෙන මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් බුද්ධියක් තියෙන රට ගොඩ නගන්න දැනුමක් තියෙන නායකයෙක් ඉන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ජනාධිපතිවරණයට එතුමා සුදුසුයි. ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා එනවට අකමැති අයත් ඉන්නෝනේ. ඒ අය මඩ ගහගෙන යනවා. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමාව වටන්න පුළුවන් කමක් නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට කිසිම අඩුපාඩුවක් නැහැ මේ රටේ ජනාධිපතිවරයා. සම්පූර්ණ සුසුකම් සියල්ලම තියෙනවා. 2015 පරදිනකොට අපිට පක්ෂයක් තිබුණේ නැහැ. යන්න එන්න තැනක් තිබුණේ නැහැ. පොඩි පොඩි පක්ෂ එක තමයි මහින්ද සුළඟ ගෙනිච්චේ. නමුත් අවසානයේ අපි කල්පනා කරා අපිටම දේශපාලන පක්ෂයක් පිහිටවන්න ඕනේ කියලා. ඒකේ වැඩි ගෞරවය ඇත්තටම බැසිල් රාජපක්ෂ මැතිතුමාට බැසිල් රාජපක්ෂ ගන්නවා. දෙන්න ඕන අපි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දූර කාල දෙක අවසන් කළා නැහැ තාම. ඒ හින්දා මේ වර්තමාන ජනාධිපතිතුමා දෙවනි දූර කාලයේ අවසන් කරාට පස්සේ තමයි අපි පක්ෂයක් හැටියට තීන්දුව කරන්නේ කවුද අපේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කියලා. හැබැයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා මේ මහා ජයග්‍රහණය පිටුපස්සේ හිටපු පතාක යෝධයෙක් කියන එක අමතක කරන්න බෑ අපිට. මේ අපේ පක්ෂය තුල අපිට ඉන්න එක නායකයයි ඒ මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමා අපේ නායකතුමා. මේක අපි හදපු ආණ්ඩුව රකින්න වෙන එකෙක්වත් එන්නේ නැහැ. ආණ්ඩුව ඇතුලේ විපක්ෂ හදනේ උන්ටත් අපි කියනවා මේ අපි හදපු ආණ්ඩුව මේ රටේ ආදරණීය මිනිස්සු වෙනුවෙන් හදපු ආණ්ඩුව මේ ආණ්ඩුව රකින්න වගකීමට අපි දිවි හිමියෙන් කැප වෙනවා. දැන් හිරු සියයේ විශේෂාංගය. මව්පියන්ගේ එකම සිහිනය තම දරුවන් නීතිකරුකමෙන්ම අනාගතයේදී ලොවට වැඩදායි පුද්ගලයින් වනු දැකීමයි. එවන් දෙමාපියන් අතර දරුවන් තම දැස් මානයේම තබාගෙන මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන මව්පියන් ඇතුළු වැඩිහිටියන් පිරිසක් පිළිබඳව හිරු සියයේ වෙත තොරතුරු වාර්තා වුණා. මෙරට නීතිය අනුව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදීම තහනම් වුවත් දිනපතා සවස් භාගයේදී මෙන්ම සතියන්ත දිනවල දවස පුරාම මෙම සූදු පිටිය ක්‍රියාත්මක වන්නේ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ මෙම ස්ථානයට පොලිසියෙන් පැමිණෙන්නේ දැයි ඔත්තු බැලීමට යොදවන්නේද පාසල් වයසේ දරුවන් වීමයි. තම දෙමාපියන් සූදුවට ඇබ්බැහි වී ඇති හේයින් බොහෝ දරුවන්ට තම අවශ්‍යතා සඳහාද සූදු පොළ වෙත පැමිණීමට සිදුවීමද අවාසනාවන්ත තත්වයක්. තම දරුවන්ගේ ඇස්මානයේම මව්වරු හා පියවරු මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු කිරීම හරහා විනාශ කර දමන්නේ තමන්ගේම දරුවන්ගේ වටිනා අනාගතය නොවේද? යන්න බය පුතේ අරහෙට. යන්න කරගන්න. නැගිට ගන්න තු යන්න අරහෙට. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින් අද නීතිපතිවරයා වෙත බහර දුන්නා. අදාළ වෙළුම් මුල් වාර්තාව සමග නීතිපතිවරයාට ලබා දීමට නොහැකි වූ හේතුවද එහිදී පැහැදිලි කෙරුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ මුල් කොටස මීට පෙර නීතිපතිවරයා වෙත බහර දුන් අතර එහි ඉතිරි වෙළුම් 22 අද නීතිපතිවරයාට බහර දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින්. කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පුද්ගලයන්ගේ සියලු සාක්ෂි සටහන් පිටු 37000කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම වෙළුම් 22හි ඇතුළත් බවයි නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. බාරදුවපු වාර්තාවේ කොමිෂන් සභාවේ සමාජිකයෝ විසින් සඳහන් කරලා තිබ්බා තා සංවේදී කොටස් 22ක් තියෙනවායි කියලා. විශේෂයෙන් ඒක රාජ්‍ය ආරක්ෂකවට බලපාන සංවේදී කාරණා. සංවේදී තොරතුරු ලබා දීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටියක් තියෙනවා. ආරක්ෂක කවුන්සිලයට යොමු කරලා ජනාධිපතිතුමා එවැනි තීරණයක් ගත්තේ. ඒක යනෝ ජනාධිපතිතුමා ඒක හොඳට පරිශීලනය කළා. අද දින සියලු වාර්තා බාර දෙනු ලැබුවා. ඒ ලබා දුන්නත් සඳහන් කරලා තියෙනවා එහි රහස්‍යභාවය ආරක්ෂා කරන්නයි කියලා. හස්තකාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම කරපු සම්පූර්ණ විමර්ශනයට අදාළව සියලුම විමර්ශන ගොනු වෙළුම් නීතිපතිතුමාට ලබා දීලා අවසන්. සියලුම ගොනු ලබා දීලා අවසන්යි. සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් තිබෙනවා.
එය මේ විමර්ශනවලට අත්‍යවශ්‍ය චරිතයක් බවට වාර්තා වෙනවා. ඒව හෙළවා ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් යම් ආකාරයක නීති පිටසක් ලබාගෙන තිබෙනවාද? නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා එතුමා දෙන උපදෙස් මත ඔබ ඔය කියපු කාරණය ඉෂ්ට වෙනවා. චෝදනාවක් තියෙනවා මේ පාස්කෘතිය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද කරන්න තමයි මේ ක්‍රමක්‍රමයෙන් වෙළුම් ලබා දීම ප්‍රමාද කරන්න කියලා. නෑ යුක්තිය හරියට කරන්න තමයි මේක ඉතාමත් සීරුවෙන් විධිමත්ව කරන්න. ඔබ දන්න අපරාධ නඩුවක් පැවරීමේදී සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ යුතුයි. එම නිසා ඒ සාක්ෂි නිවැරදිව අපි ලබා ගන්න ඕනේ, ඒ ක්‍රමවේදය නිවැරදිව අනුගමනය කරන්න ඕනේ. එම නිසා මේක ප්‍රමාද වෙලා නෑ. දැන් මේ වෙළුම් 22ම පාර්ලිමේන්තුවටත් ලබා දීමක් සිදු කරනවද? නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළා ඒව පාර්ලිමේන්තුවට ලබා දෙනවද නැද්ද යන සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කරා. ඔය සමස්ත වෙළුම් 87ම මහ ජනතාවට පරිහරණය කරන්න කවදා හෝ විවර වෙනවද? චෝදනා පත්‍ර ගොනු කරාට පස්සේ කොහොමත් මේ සාක්ෂි එළියට දෙන්නට වෙනවනේ. එතෙක් ගරු නීතිපතිතුමා තීන්දුවක් ගන්න ඕන මේ සාක්ෂි සටහන් සහ සංවේදී කාරණා මේ නඩු කටයුතු පැවරීමට යම් බාධාවක් වෙනව නම් එළියට දීම සම්බන්ධයෙන් එතුමා තමයි තීන්දුවක් ගන්න ඕන. සමහර මුස්ලිම් කාන්තාවන් ඇවිල්ලා මේ සාක්ෂි දෙමින් කියා සිටිනවා තමන්ගේ ඥාතියා, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ සහෝදරයා අතවාදී සංවිධානයට සම්බන්ධයි කියලා. එහෙම එලි කරොත් එහෙම එයාට ප්‍රශ්නයක් වෙනවනේ. ඒ වගේ කාරණාවක් තියෙනවා. ජනාධිපති කොමිසම මේක ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කරායින් පස්සේ විපක්ෂයෙන් චෝදනා කරනවා මේකේ පිටු අඩු වුණා, කෑලි නැතු වුණා වගේ දේවල්. ඒක නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක මටම කියන්න පුළුවන් තහවුරු කරලා එහෙම දෙයක් වුණේ නැහැ කියලා. මේ අතර පාස්කු කොමිෂන් වාර්තාව පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවද අද පස්වරුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස් වුණා. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තිබෙන සංවේදීතාවය සහ සංකීර්ණතාවය නිසා අපේ නිර්දේශයන් ලබා දීම අතිශයින්ම ප්‍රවේශමෙන් සිදු කළ යුතු කාරණයක් විදිහට නිගමනය කරපු කමිටු වාර්තාව ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගෙන් තවත් සති දෙක කාලයක් කල් ලබා ගැනීමට තීරණය කළා. ඒ අනුව ඍතු මාසේ 15 වෙනිදාට අපේ වාර්තාව ලබා දීමට නියමිතව තිබුණත් අපි ඒක මාර්තු 29 වෙනිදා දක්වා කල් ලබා ගැනීමට තුමාගෙන් ඉල්ලීමක් කිරීමට අද තීරණය කෙරුණා. මේ අතර ආගමික අන්තවාදී දේශන පැවැත්වූ බවට චෝදනා එල්ලවන නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ අල් සුහරියා මද්‍රසා පාසලේ විදුහල්පති වූ සලීම් ඛාන් මොහමඩ් ශාකිර් යන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණයට අධිචෝදනා බහර දී තිබෙනවා. මෙහි හිජාස් ඕමාර් හිස්බුල්ලා සහ සලීම් ඛාන් මොහමඩ් ශාකිර් යන චූදිතයින් සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ කුමන්ත්‍රණය කිරීමට අදාළව අධිචෝදනාවක් ඉදිරිපත් වනවා. හිස්බුල්ලා යන චූදිත සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි කට්ටිය අල්ලගෙන ඉන්නේ අපේ පල්ලි ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කට්ටිය බය වෙන්නේ යනුවෙන් පවසා දෙපිරිසක් අතර යුදමය ජවනික අඩංගු වීඩියෝ පටයක් පෙන්වා ආගමික කණ්ඩායම් අතර දුර්චේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ දේශනයක් අල් සුහාරියා මද්‍රසා විද්‍යාලයේ සිසුන්ට කිරීම සම්බන්ධයෙන් හිස්බුල්ලා යන චූදිතට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි සිදු කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නයි පාර්ශ්ව කිහිපයක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා. ත්‍රෛනිකායික භික්ෂු සංවිධානය සහ අපේ ජන බලපක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි කිරීම සඳහායි. අවස්ථා ගණනාවකදීම අසාද් සාලි ප්‍රකාශයට පත් කළා මේ රටේ නීතිය ඒ අය පිළිගන්නේ නැහැ කියලා. ඒ අය පිළිගන්නේ මුස්ලිම් නීතිය, සරියා නීතිය, කුරානයේ උගන්වන නීතිය පමණයි. නීතිය බල්ලට දාලා කතා කරන්න තරම් හයියක් මේ අන්තවාදී නායකයන්ට ලැබුණේ කොහොමද? මේක හාමුදුරුව කෙනෙක් කිව්වනම් මේ වෙනකොටත් කුදලගෙන ගිහිල්ලා හිරේට දාලා ඉවරයි. මේ අසාද් සාලි කරපු මේ ප්‍රකාශයට විරුද්ධව කතෝලික ප්‍රජාව, බෞද්ධ ප්‍රජාව, හින්දු ප්‍රජාව ප්‍රතිඋත්තර දක්වන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ජාතීන් අතර අනවශ්‍ය ඝට්ටනයක් ඇති වෙනවා. මේ වෙනකොට හරින අසාද් සාලි ඉන්න ඕනේ. එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කරන්න ඕනේ. නැත්නම් ඔහු මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා ඉන්න ඕනේ. හැබැයි දුකට කාරණේ කියන්නේ මේ වෙනකන් අසාද් සාලිට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ අසාද් සාලි බලන්නේ තවත් සහරාන්ලා වගේ පිරිස් බිහි කරන්න. ඇයි අසාද් සාලිව මෙහෙම නිදැල්ලේ තියන්නේ? කවුරු හරි මේ ආණ්ඩුවේ පුද්ගලෙක් අසාද් සාලිගේ පිටිපස්සේ නම් අසාද් සාලිව මෙහෙවනක් දන්නෙත් නැහැ. මේ අතර පෙවිතුරු හෙළවුරුමේද අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කළා.
ඒ ප්‍රකාශය අපදිය නොහැකි වරදක් ලෙසයි අපි දකින්නේ. මේ පිළිබඳ කොමිෂන් සභාවෙන් නිර්දේශ ඇවිල්ලා තියෙනවා. අසාද් සාලිලා වගේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන. තවත් කොමිෂන් අපිට වැඩක් නැහැ. දල්ලන් කඩන්න තියෙන දේ මහ රුකක් වෙන්න දෙන්නේ නැතුව මේ අන්තවාදයේ වපුරන අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙන තරයේ ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි මේ ආණ්ඩුවට බල කර සිටිනවා. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හේසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. රටවටා හිරු නව ගෘහ නිර්මාණ සංකල්පයක් මත කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඉදිකළ ඇල්ටයා බහුමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර අද විවෘත කෙරුණා. බලංගොඩ ඇල්ලියාරාව ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් යතුරු පැදියක ගැටි අනතුරට ලක් වුණ ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බෝපත්තලාව රජයේ රක්ෂිතයක දර කැඩීමට ගිය තරුණයෙකු දින 3ක සිට අතුරුදන් බවට පොලිසියට ලද තොරතුරක් මත මේ වන විට පොලිස් නිලසුනකින් යොදාගෙන ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. වනාලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග පුත්තලම කල්ලඩිය ප්‍රදේශවාසීන් පුත්තලම කුරුණෑගල මාර්ගය අවහිර කරමින් අද අලියම විරෝධතාවකට රත වුණා. රටවටා හිරු මේ සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.